හරි. එළම අපි සමාන්තරාශ්‍ර දෙක කොටස. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ 17 වෙනි පාඩම 10 පන්තියේ ගණිතයේ 17 වෙනි පාඩම පටන් ගත්තනේ ගිය සතියේ. සමාන්තරාශ්‍ර දෙක කොටස පටන් ගත්ත නේද? පටන් ගත්තා. ඔව්. හරි. ඒකේ මම කතා කරා නේද? කිසියම් දැන් අපිට ළමයි මේ පාඩමේදී තියෙන්නේ සමාන්තරාශ්‍ර දෙක කොටස පටන් ගත්තනේ. ඔව්. මේකේ ළමයි අපිට තියෙන්නේ කිසියම් චතුරාශ්‍රයක් දුන්නාම. හරිද? අපෙන් අහනවා මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවද නැද්ද කියලා නේ. මම කියවනේ ගණන් වල අහන්නේ අපිට ගණන් පේපර් එකේ ප්‍රශ්නයක් දෙනවා කිසියම් චතුරාශ්‍රයක් දීලා අපෙන් අහනවා මේ චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක් වෙනවද නැද්ද කියලා. ඔව්. දැන් සමාන්තරාශ්‍රයක් වෙනව නම් එක්කෝ මේ චතුරාශ්‍රයේ මම කිව්වා සම්මුඛ පාද සමාන නම් නේ. සම්මුඛ පාද සමාන නම් අපි දන්නවා මේ ලක්ෂණයේ තියෙන සමාන්තරාශ්‍ර වලට ඒ ලක්ෂණයේ චතුරාශ්‍රයකට තිබ්බොත් අනිවාර්යයෙන්ම නිසකවම මේ චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා කිව්ව හැකියි. එහෙම නැත්නම් සම්මුඛ කෝණ ඒ චතුරාශ්‍රයේ සම්මුඛ කෝණ සමාන නම් අපිට කෙලින්ම කිව්ව හැකි ඔව් මේ චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා. මොකද සම්මුඛ කෝණ සමාන වන ලක්ෂණයේ තියෙන්නේ සමාන්තරාශ්‍ර වලට. ඊට පස්සේ මම කිව්වා විකර්ණ සමච්ඡේදනය වෙනවා නම් චතුරාශ්‍රයේ විකර්ණ දෙක සමච්ඡේදනය වෙනවා නම් ඒ චතුරාශ්‍රය අනිවාර්යයෙන්ම සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා කිව්වේ හැකි. තව එකක් මම කිව්වා මේ චතුරාශ්‍රයේ සම්මුඛපාද යුගලයක් දිගින් සමානත් වෙලා සමාන්තරත් වෙනවා නම් ඒ චතුරාශ්‍රය මොකක් වෙනවද? සමාන්තරාශ්‍රයක් වෙනවා. ඔන්න ඔය ටික තමයි මම ගිය සතියේ මම හිතන්නේ කරන්න නැත්තේ අන්තිමට. ඒ ටික අපි ලිව්වද රතු පෑනේ. කිසියම් චතුරාශ්‍රයක මෙන්න මේ ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේක සමාන්තරාශ්‍රයක් වෙනවා. ඒ ටික නේද ලිව්වේ? අන්තිමට බලන්න. ඔව් අපි මේ හතරම ලිව්ව නේද? චතුරාශ්‍රයක සම්මුඛපාද සමාන වෙනවා නම් ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා කිව්වේ හැකියි. චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වෙනවා නම් ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා කිව්වේ හැකියි. චතුරාශ්‍රයක විකර්ණ සමච්ඡේදනය වෙනවා නම් ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා කිව්වේ හැකියි. චතුරාශ්‍රයක සම්මුඛපාද යුගලයක් දිගින් සමාන වෙලා සමාන්තරත් වෙනවා නම් ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් කියලා කිව්වේ හැකියි නේ. ඔව් ඔන්න ඔය ටික තමයි අපි කරේ. හරිද? ගණන් හැදුවේ නෑනේ මේ පාඩමෙන් නේද? ඔන්න ඔය ප්‍රමේයන් 4 කරා නේද? එච්චරද? ඔව්. ඔය ප්‍රමේයන් 4 කරා. හොඳයි. දැන් ළමයි අපි ගණන් වලට එන්න කලින් අපිට තියෙනවා තව පොඩි දෙයක් ඉගෙන ගන්න. මම ඊට පස්සේ ගණන් වලට එන්නම්. ගණන් හදන්න තමයි අද තියෙන්නේ මේකේ. හරි. ගණන් වලට එන්න කලින් අපිට තියෙනවා ළමයි මේ විශේෂ ලක්ෂණ සහිත සමාන්තරාශ්‍ර ඉගෙන ගන්න. අනුමාත්‍රිකාව දාන්න. විශේෂ ලක්ෂණ සහිත සමාන්තරාශ්‍ර විශේෂ ලක්ෂණ සහිත සමාන්තරාශ්‍ර. හරි. දැන් අපිට සමාන්තරාශ්‍ර කිහිපයක් තියෙනවා ඉගෙන ගන්න. ඒවල සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ ටික තියෙනවා. ඊට අමතරව විශේෂ ලක්ෂණ තියෙනවා. එකක් තමයි ළමයි ඉතින් පොඩ්ඩක් මෙහෙම ලියමු. දැන් අපි දන්නවා ඍජු කෝණාශ්‍රය සම චතුරාශ්‍රය සහ රොම්බසය. නේද? ඍජු කෝණාශ්‍රය සම චතුරාශ්‍රය රොම්බසය. ඔන්න ඔය චතුරාශ්‍ර 4 ළමයි ගත්තොත් මොකද වෙන්නේ? දැන් සම චතුරාශ්‍රයක් ගත්තොත් මම ගිය සතියේ ටිකක් කියන්නේ නැති සම චතුරාශ්‍රයක් ගත්තොත් ළමයි සම්මුඛ පාද සමාන්තරද නැද්ද? මේ පාදෙට මේ පාදේ සමාන්තරයි. මේ පාදෙට මේ පාදේ සමාන්තරයි. නේද? සම චතුරාශ්‍රයක් ගත්තාම සම්මුඛ පාද සමාන්තරයි. මෙයාට මෙයා සමාන්තරයි, මෙයාට මෙයා සමාන්තරයි. එතකොට මට කියන්න මේ සම චතුරාශ්‍රය කියන එක මොකක් වෙනවද? සමාන්තරාශ්‍රයක් වෙනවා. නේද? ඔව්. හරි සම චතුරාශ්‍රය කියන එක සමාන්තරාශ්‍රයකට අයත් වෙනවා. හරි. ඊට පස්සේ ඍජු කෝණාශ්‍රයක් ගත්තොත් මේ ඍජු කෝණාශ්‍රය මේ පාදෙට මේ පාද සමාන්තරයි, මේ පාදෙට මේ පාදේ සමාන්තරයි. මේකත් මොකද වෙන්නේ? ඍජු කෝණාශ්‍රයකත් සම්මුඛ පාද සමාන්තර නිසා සමාන්තරාශ්‍රයක් ලෙස ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ රොම්බසය. අර මේ සම චතුරාශ්‍රය දෙපැත්තෙන් තල්ලු කරාම එන්නේ රොම්බසයක් නේ. රොම්බසය මේ. හරි.
රොම්බසේ. මේකෙත් ළමයි මේ පාදේ සමාන්තරයි, මේ පාදේ සමාන්තරයි. රොම්බසේ ගත්තා. සම්මුඛ පාද සමාන්තරයි. මේකත් මොකද වෙන්නේ? සමාන්තරාශ්‍රයක් වෙනවා. ඔව්. දැන් ළමයි සමචතුරාශ්‍රයේ ඍජුකෝණාශ්‍රයේ රොම්බසේ කියන චතුරාශ්‍ර හතර සමාන්තරාශ්‍ර වලට අයත් වෙනවා. එතකොට සමාන්තරාශ්‍රයක අපි ඉගෙන ගත්ත ලක්ෂණ හතරක්. මම පොඩක් කියන්න සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ ටක් ගාලා කියන්න. සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ සම්මුඛ පාද දිගින් සමානයි. සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. විකර්ණ සමච්ඡේදනය වෙනවා. එක් එක් විකර්ණයෙන් වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඔන්න ඔය ලක්ෂණ හතර ඕනෑම සමාන්තරාශ්‍රයකට තියෙනවා. එතකොට ඔය ලක්ෂණ හතර සමචතුරාශ්‍රයකක් තියෙනවා, ඍජුකෝණාශ්‍රයකක් තියෙනවා, රොම්බසයකක් තියෙනවා. අයි මේවා සමාන්තරාශ්‍ර වන නිසා. ඊට අමතරව ළමයි සමාන්තරාශ්‍ර වල තියෙන ලක්ෂණ කොහොමත් මෙයාලට තියෙනවා. ඊට අමතරව තවත් විශේෂ ලක්ෂණ මේ තුන් දෙනාගේ තියෙනවා. මම දැන් ඒ ටික තමයි ලියන්න හදන්නේ. හරිද? හොඳයි. අපි එකින් එක බලමු. ලියන්න මෙහෙම ඉස්සෙල්ලාම පොඩි වන්දියක් විශේෂ ලක්ෂණ සහිත සමාන්තරාශ්‍ර ලියන්න. මම පොඩි නෝට් එකක් දෙන්නම් ලියන්න මෙහෙම. සමචතුරාශ්‍රය ඍජුකෝණාශ්‍රය සහ රොම්බසය සමචතුරාශ්‍රය ඍජුකෝණාශ්‍රය සහ රොම්බසය යන චතුරාශ්‍රවල සම්මුඛ පාද සමාන්තර වන නිසා ඒවා සමාන්තරාශ්‍රවලට අයත් වේ. ඒවා සමාන්තරාශ්‍ර වේ. එහෙම ලිව්වත් කමක් නැහැ. ඒවා සමාන්තරාශ්‍ර වේ. හරිනේ? නේ සම්මුඛ පාද සමාන්තර වුණාම චතුරාශ්‍රයක ඒවා සමාන්තරාශ්‍ර වෙනවා. මේ තුන් දෙනාම සමාන්තරාශ්‍ර වලට අයත් වෙනවා. හොඳයි. එම නිසා මෙම චතුරාශ්‍ර තුනේම සමාන්තරාශ්‍රයක ඇති සියලුම ලක්ෂණ ඇත. එම නිසා මෙම චතුරාශ්‍ර තුනේම සමාන්තරාශ්‍රයක ඇති සියලුම ලක්ෂණ ඇත. හරිනේ? සමාන්තරාශ්‍රයක තියෙන සියලුම ලක්ෂණ මේ තුන් දෙනාට තියෙනවා. හරි. හරිද? ඇත. ඊට අමතරව ඇති ලක්ෂණ පහත දැක්වේ. ඊට අමතරව ඇති ලක්ෂණ ටික අපි ලියමු. ඊට අමතරව ඇති ලක්ෂණ පහත දැක්වේ. ඊට අමතරව ඇති ලක්ෂණ
පහක් දැක්වේ. හොඳයි අපි දැන් මේ තුන වෙනම ඇඳලා ලියාගෙන යමු. ඊට අමතරව තියෙන ලක්ෂණ දැන් අපි දන්නවා මේ සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය, රොම්බසය. මේ තුන් දෙනාගේම ළමයි සම්මුඛපාද සමාන්තරයිනේ. එතකොට මේවා සමාන්තරාශ්‍රය වෙනවා. සමාන්තරාශ්‍රය වුණාම සමාන්තරාශ්‍රයක තියෙන අර ලක්ෂණ අපි හතරක් ඉගෙන ගත්තනේ. ඒ ලක්ෂණ හතරම මෙයාටත් තියෙනවා, මෙයාටත් තියෙනවා, මෙයාටත් තියෙනවා. ඊට අමතරව තවත් ලක්ෂණ මේගොල්ලන්ගේ බලා ගන්න පුළුවන්. නේද? ඔව්. හරි. අපි දැන් එකින් එක කරමු. ඉස්සෙල්ලාම අංක 1 සමචතුරාශ්‍රයක අපි බලමු. සමාන්තරාශ්‍රයක ලක්ෂණ වලට අමතරව තියෙන තවත් ලක්ෂණ මොනවද? අර ඉස්සෙල්ලාම සමචතුරාශ්‍රයක් වුණ අදින්නකො. සමචතුරාශ්‍රයක් අරගන්න. සමචතුරාශ්‍රයක් අදින්න ඉක්මනට. අදලා විකර්ණ අදින්න. අපි මම ඒක එහෙම වෙන්නන්න. හරි ඉස්සෙල්ලාම අදින්න සමචතුරාශ්‍රය දාලා. හරි අපි දැන් ඊ සතිය නවත්වමු දැන් පටන් ගන්න. විශේෂ ලක්ෂණ සහිත සමාන්තරාශ්‍ර. මේ කතා කරන්නේ සමාන්තරාශ්‍ර වන විශේෂ ලක්ෂණ තියෙන සමාන්තරාශ්‍ර. තුන් දෙනෙක් ඉන්නවා සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය සහ රොම්බසය. අපි පිළිවෙලට යමු. ඉස්සෙල්ලාම දාන්න අංක 1 සමචතුරාශ්‍රය. හරි. දැන් සමචතුරාශ්‍රයක ළමයි ඔතන අපි ලියන්න හදන්නේ. එකින් එක මම ලියන දැන් කියවන්න ලියන්න ඕනේ. හරි ඉස්සෙල්ලා මේක අපි ලියලිමුකෝ. එක සමචතුරාශ්‍රය අනිත් ඉක්මනට. දැන් සමචතුරාශ්‍රය කියන්නේ සමාන්තරාශ්‍රයක්නේ. කවුරුත් දන්නවා දැන්. හේතුව සම්මුඛපාද සමාන්තරයි නේ. දැන් මේක සමාන්තරාශ්‍රයක් වෙනවා. එතකොට සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ හතර මෙයාට තියෙනවා කොහොමද? සමාන්තරාශ්‍රයක් වුණොත් සමාන්තරාශ්‍රයක ලක්ෂණ ටික තියෙන්නේ බෑ. ඊට අමතරව තියෙන ලක්ෂණ තමයි මම දැන් ලියන්නේ. හරි. ඊට අමතරව තියෙන ලක්ෂණ ගත්තොත් සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ ටික මෙයාට කොහොමද තියෙනවා? සමාන්තරාශ්‍රයක් වෙන හින්දා සමචතුරාශ්‍රය. ඊට අමතරව තියෙන ලක්ෂණ මොනවද කියන්නේ? ඊට අමතරව තියෙන විශේෂ ලක්ෂණ. හොඳයි. සියලුම පාද දිගින් සමාන වේ. ඔව්. ඔව් සියලුම පාද දිගින් සමානත් වෙනවා. නේද? සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ වලට අමතරව මෙයාගේ තව ලක්ෂණයක් තියෙනවා සියලුම පාද දිගින් සමාන වේ. ලියන්න. සියලුම පාද දිගින් සමාන වේ. මම කියන්න ඔයගොල්ලෝ ලියන්න ඉක්මනට සාමාන්‍ය දේවල් දන්නවනේ ඔයගොල්ලෝ සියලුම පාද දිගින් සමාන වේ. හරි. ඊළඟට තව මට කියන්න විශේෂ ලක්ෂණයක් මේකේ තියෙන. හොඳයි හැම කෝණයක්ම සමානයි ඍජු කෝණ. ලියන්න. ඔව්. හරිද? සියලුම කෝණ සමානයි ඍජු කෝණ වේ. ගණිත හොඳයි. සියලුම කෝණ සමානයි ඍජු කෝණ වෙනවා. හරිනේ? හරි. සියලුම කෝණ සමානයි. හොඳයි. තව තියෙනවද මෙයාලගේ විශේෂ ලක්ෂණ? එච්චරද? තව තියෙනවා. ඔන්න බලන්න. මම මේකේ දැන් අඳිනවා විකර්ණ දෙක. අඳින්න ටක් ගාලා. මොකද බලන්න මේකේ විකර්ණ දෙක ඇඳහම මොකද වෙන්නේ කියලා. විකර්ණ දෙකේ දිගමයින් ටක් ගාලා. විකර්ණ දෙක ඇඳලා මේක වැදගත් මේ කියන එක. සමචතුරාශ්‍රයක විකර්ණ දෙක ඇඳොත් බලන්න මොකද වෙන්නේ කියලා. විකර්ණ දෙක දිගින් මොකක් වෙනවද? සමචතුරාශ්‍රයක විකර්ණ දෙකේ දිග මේ විකර්ණ දිගයි සමාන වෙනවා. අහගන්න. සමචතුරාශ්‍රයක විකර්ණ දෙක දිගින් සමානයි. තව විකර්ණ කොහොමත් සමච්ඡේදනය වෙනවනේ. එතකොට මේ දිගට මේ දිග සමානයි. සමාන්තරාශ්‍රයක ලක්ෂණ මතකනේ. විකර්ණ සමච්ඡේදනය වෙන එක හරි. මේ දිගට මේ දිග සමානයි. මේ දිගට මේ දිග සමාන වෙනවා. විකර්ණ දෙක දිගින් සමාන වුණාම ළමයි මොකද වෙන්නේ?
මේ දිගට මේ දිගත් සමාන වෙනවා මේ දිගට මේ දිගත් සමාන වෙලා මේ දිගට මේ දිගත් සමාන වෙනවා. ඒක තේරෙනවද? දැන් හිතන්නකෝ මේ විකර්ණය සෙන්ටිමීටර 10 නම් මේකත් 10යි. ඒතර ඒකෙන් භාගයක් 5යි 5යි. මේකත් 10 වුණාම 5යි 5යි. ඒතර ඔක්කොම විකර්ණ මේ දිගින් සමාන වුණාම මේ දෙකට බෙදුනහම ඒ කොටස් හතරක් සමානයි. තේරුණාද? ආයෙත් ඉතින් තනියලි ගහන්න එපා ඩබල් ඉරිය. මේකද ඩබල් ඉරි ගහ ගන්න ඕන. ඩබල් ඉරි. අපි දැන් තනියලි ගහුවේ මේ පාද හතරටනේ. ඔව්. හරි මේ දිග සමානයි මේ දිගට මේ දිග සමානයි මේකේ මේ දිගයි මේ දිගත් සමානක් වෙනවා. හේතුව විකර්ණ දෙක දිගින් සමාන නිසා. විකර්ණ දෙක දිගින් සමාන නිසා. හරි. තාම ලියන්න එපා පොඩ්ඩක් රූපේ අඳ ගන්න. හරි. තව ලක්ෂණයක් කියන්නේ. කෝණමානයක් ළඟ තියෙනවනේ කෝණමානයක් තියෙනවා නම් මෙන්න මේ කෝණ හතර මැල්ල බලන්න මොකද වෙන්නේ කියලා. කෝණමානයකින් මේ කෝණයයි මේ කෝණයයි මේ කෝණයයි මැල්ල බලන්න මොකද වෙන්නේ? මේ එක කෝණයක අගය කීයක් වෙනවද? ඔව් හොඳයි 90ක් වෙනවා. අන්න තවත් ලක්ෂණයක්. ඒ කියන්නේ ළමයි විකර්ණ දෙක සමච්ඡේදනය වෙන්නේ ලම්බකව. දැක්කද? මේ විකර්ණයට මේ විකර්ණේ ලම්බකයි. දැක්කද? විකර්ණ ලම්බකව තමයි සමච්ඡේදනය වෙන්නේ. අපි ඕකට කියනවා සම චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක ලම්බකව සමච්ඡේදනය වෙනවා. ඒක සම චතුරාශ්‍රයක තියෙන ලක්ෂණයක්. විශේෂ සම චතුරාශ්‍රයක විකර්ණ දෙක දිගින් සමානයි. එතකොට මේ කොටස් හතරක් දිගින් සමාන වෙනවා. සමච්ඡේදනය වෙද්දී ලම්බකව තමයි සමච්ඡේදනය වෙන්නේ. ලියන්න ඊළඟ ලක්ෂණේ අංක රෝමි ලක්ෂණේ මොකක්ද මේ තරු ලකුණුනේ. ඔව් 1 2 3 තුන්වෙනි තරුව දාලා ලියන්න. විකර්ණ එකිනෙක ලම්බකව සමච්ඡේදනය වේ. විකර්ණ දිගින් සමාන වන අතර ලිවද? විකර්ණ දිගින් සමාන වන අතර විකර්ණ දිගින් සමාන වන අතර විකර්ණ දෙකයි තියෙන්නේ. විකර්ණ දිගින් සමාන වන අතර විකර්ණ එකිනෙක ලම්බ සමච්ඡේදනය වේ. එකිනෙක ලම්බකව ඍජු කෝණීයව සමච්ඡේදනය වේ. විකර්ණ එකිනෙක ලම්බ සමච්ඡේදනය වේ. විකර්ණ එකිනෙක ලම්බ සමච්ඡේදනය වේ. හරි. තව ලක්ෂණයක්. ඔය එකක් තියෙනවා ළමයි. මොකද්ද? කෝණමානය අරන් මෙන්න මේ කෝණයකාගේ මැල්ල බලන්න මේ කෝණයකාගේ මේ ශීර්ෂ කෝණය 90නේ. ඔය මේ විකර්ණයෙන් මේ ශීර්ෂ කෝණය බලන්න කොහොමද බෙදෙන්නේ කියලා ඈ? ඔය මොකක් වෙනවද? මට පොඩක් කියන්න මේ කෝණයගේයි මේ කෝණයගේයි මැල්ල බලන්න මොකද වෙන්නේ? මෙතන කෝණයගේයි මෙතන කෝණයගේයි මැල්ල බලන්න මොකද වෙන්නේ? මේ කෝණයයි බලන්න කීයද? මේ කෝණයයි ඔව් හොඳයි ප්‍රසාදි 45 තමයි කෝණමානයෙන් මැනුවේ හැකි සමචතුරාශ්‍රයක ළමයි මේ එක එක විකර්ණයෙන් මේ ශීර්ෂ කෝණය 90 අංශක ඒක සමච්ඡේදනය කරනවා සමාන කෝණ දෙකකට 90 සමච්ඡේදනය වුණාම 45 බෙදා ගන්න අංශක 45යි 45යි අංශක 45යි 45යි එතනත් අංශක 45යි 45යි හරිද එක් එක් විකර්ණයේ මගින් ශීර්ෂ කෝණ 45 ගානේ බෙදනවා ඒ කියන්නේ ශීර්ෂ කෝණ සමච්ඡේදනය කරනවා එක් එක් විකර්ණයේ මගින් කියන්න එක් එක් විකර්ණයේ මගින්
හරිද? ඇහෙනවද හැමෝටම දැන්? හොඳයි. කියන්න එක් එක් විකරණය මගින් ශීර්ෂ කෝණ අංශක 45 ගානේ බෙදනවා. ඒ කියන්නේ ශීර්ෂ කෝණය සමච්ඡේදනය කරනවා සමාන කෝණ දෙකකට අනුවනේ. පැහැදිලිද? හරි. හොඳයි. දැන් ඔන්න ඔය ටික තමයි ළමයි මේ සමචතුරාශ්‍රයයක තියෙන විශේෂ ලක්ෂණ. තේරුණාද? ඊට අමතරව අර සමාන්තරාශ්‍රයයක තියෙන ලක්ෂණ ටික කොහොමද තියෙනවනේ? සමාන්තරාශ්‍රයක් වෙනවනේ චතුරාශ්‍රයේ. සමාන්තරාශ්‍රයයක තියෙන ලක්ෂණ ටිකක් තියෙනවා. ඊට අමතරව මෙන්න මේ දුන්න විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. හැමෝටම මේක තේරුණාද? හරි මම පොඩි ප්‍රශ්නයක් දෙනවා. පොඩ්ඩක් බලමු කවුද හරියටම කරන්නේ කියලා. මම කියලා දෙන්නේ නැහැ ප්‍රශ්නේ කලින්. ඔයගලන්ට තනියම කරන්න දෙනවා. ඊට පස්සේ මම කියලා දෙන්නම්. ලියන්න පොඩි ප්‍රශ්නයක්. මෙන්න මේ වගේ ප්‍රශ්න එවිල්ලා තිනවා. හරි ලියන්න. බලමු හරියට හදයිද කියලා. එක්කෙනෙක් දෙන්නෙක් හරි නේද? හරි මේ ටික ඉවරද? ඉවරයි. හොඳයි. ලියන්න මෙන්න ප්‍රශ්නේ. හරි නේද? හොඳයි. ලියන්න. සම චතුරාශ්‍රයක ලියන්න. සම චතුරාශ්‍රයක සමචතුරාශ්‍රයක විකර්ණයක දිගින් ප්‍රශ්නයක් ලියන්න. ඔව් සමචතුරාශ්‍රයක විකර්ණයක දිගින් අඩක දිග සෙන්ටිමීටර 5ක් වේ. සමචතුරාශ්‍රයක විකර්ණයක දිගින් අඩක දිග සෙන්ටිමීටර 5ක් වේ. එම සමචතුරාශ්‍රයේ රෝම ඉලක්කම් ලියන්න. පැත්තක දිග සොයන්න. එම සමචතුරාශ්‍රයේ පැත්තක දිග. හරි. ඔක තමයි ප්‍රශ්නේ. එම සමචතුරාශ්‍රයේ පැත්තක දිග සොයන්න. හරි. පටන් ගන්න. විනාඩි 3-4ක් දෙන්නම්. එම සමචතුරාශ්‍රයේ පැත්තක දිග කියන්නේ මෙන්න මේ පාදයක දිග හොයන්න. මේ දීලා තියෙන්නේ විකර්ණයක දිග නෙමෙයි විකර්ණයක දිගින් භාගයක් ඈ. විකර්ණයක දිගින් භාගයක්. සෙන්ටිමීටර 5යි. හරි සෙන්ටිමීටර 5යි මම චුට්ටක් දැන් පෙන්නුවත් එක්ක රූපේ මම අහන්නේ මේ පාදයේ දිග පැත්තක දිග සමචතුරාශ්‍රයේ පැත්තක දිග.
උත්තරේ ගත්තනම් උත්තරේ දාන්න. නෑ වැරදි. සෙන්ටිමීටර් මේ 10 නෙමෙයි පුතේ උත්තරේ. හිතන්න. කල්පනා කරන්න හොඳට. හොඳයි ප්‍රසාදි හරි. කො තව හදපු ළමයි ඉන්නවද? ඔය ගාන හදද්දී ඔයගොල්ලන්ට කිසියම් සම්බන්ධයක් පාවිච්චි කරන්න වෙනවා. මොකද්ද සම්බන්ධය? ඔව් පයිතගොරස් ප්‍රමේය දාන්න වෙනවා. හොඳයි. හරි දැන් මම තමයි දුන්නේ සමචතුරාශ්‍රයක විකර්ණයේ දිග නෙමෙයි විකර්ණයක දිගින් භාගයක්නේ සෙන්ටිමීටර 5යි කියලා. කිසියම් සමචතුරාශ්‍රයක විකර්ණයක දිගින් භාගයක් සෙන්ටිමීටර 5ලු. අන්න. දැන් විකර්ණයක දිගින් භාගයක් මෙන්න. විකර්ණයක දිගින් භාගයක් සෙන්ටිමීටර 5යි. මේ විකර්ණ දිගින් භාගයක් ගත්තත් සෙන්ටිමීටර 5යි. මොකද විකර්ණ දෙක දිගින් සමානයිනේ. සමචතුරාශ්‍රයක විශේෂ ලක්ෂණ. එතකොට මේ දිගත් සෙන්ටිමීටර 5යි මේ දිගත් සෙන්ටිමීටර 5යි. අපෙන් අහන්නේ ළමයි මෙන්න මේ පාදයක දිගනේ සමචතුරාශ්‍රය මම x කියලා ගන්නම්කො පාදයක දිග x. දැන් ඔයගොල්ලන්ට මෙතන පේනවා ළමයි ඍජු කෝණී ත්‍රිකෝණයක් නේ. පේනවද හැමෝටම? ඍජු කෝණී ත්‍රිකෝණයක්. මේ ඍජු කෝණේ තියෙන මේ ඍජු කෝණී ත්‍රිකෝණයක් පේනවද? හැමෝටම? ඔව් මේ දිග 5යි මේ දිග 5යි මේක තමයි කර්ණය. කර්ණය. නේද? ඍජු කෝණී ඉස්සරහින් තියෙන පාද තමයි කර්ණය. ඒක තමයි සමචතුරාශ්‍රයේ පැත්තක දිග. අන්න. දැන් දාන්න වෙන්නේ මොකද්ද? එහෙනම් පයිතගොරස් ප්‍රමේය. හොඳයි. පයිතගොරස් ප්‍රමේය. පයිතගොරස් ප්‍රමේය යෙදීමෙන් මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණයට. මට කියන්න කර්ණය වෙන්නේ මෙන්න මේ දිග. කර්ණයේ වර්ගයේ සමානයි නේ? පයිතගොරස් ප්‍රමේය මතකයිනේ. ඕනෑම ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය සමාන වෙනවා ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. මේ පාදේ 5යි 5 වර්ගය මේ පාදෙත් 5යි 5 වර්ගය. 5 වර්ගය ළමයි 25යි. 5 වර්ගය 25යි. 25යි ඔව් 50යි 50යි. එතන මේ පැත්තේ ළමයි කර්ණයේ වර්ගයනේ 50 වෙන්නේ. එහෙනම් මේ වර්ගය අයින් කරන්න අපි දන්නවා වර්ගයක් අයින් කරද්දි වර්ගමූලය ගන්න ඕනේ නේ. මේ පැත්තෙත් වර්ගමූලය ගන්න ඕනේ. මේ පැත්තෙත් එතකොට වර්ගමූලය ගන්න වෙනවා. මෙතන වර්ගයයි වර්ගමූලයයි කැපිලා ගිහිල්ලා හරිද මම මෙහෙන් ලියන්නම් වර්ගයට වර්ගමූලය කැපිලා ගියාම නේද? ඔව්. මේ පැත්තේ වර්ගයයි වර්ගමූලයයි කැපිලා ගියාම x ඉතුරු වෙනවා. අන්න ළමයි මෙතන එනවා වර්ගමූල 50. ඔව්. උත්තරේට එන්නේ වර්ගමූල 50. 50 වර්ගමූලය අපිට හොයන්න වෙනවා. හරිද? 50 වර්ගමූලය නැත්තම් වර්ගමූල 50 කියලා දාන්න උත්තරේ සෙන්ටිමීටර. වර්ගමූල 50 ගේ ඉතින් හෙව්වේ හැකි සන්නිකර්ෂණයෙන් නේද? නැත්තම් පොදු ක්‍රමයේ සාධාරණ ක්‍රමයෙන් හෙව්වේ හැකි. අපි ඉගෙන ගත්ත 10 පන්ති මුල හරියනේ
වර්ගමූලයේ පාඩම. ඔය දැන් ටික කොහොම තියන්නකෝ. 50 වර්ගමූලයේ තමයි එන්නේ. සාමාන්‍ය දැන් 50 වර්ග දැන් අපි ගත්තොත් 49 වර්ගමූලයේ ළමයි කීයද? ඈ 49 වර්ගමූලය ආවා නම් හරියටම 7යිනේ. ඔව්. එතන මෙතන ඕන මම නිකන් උත්තරේ දාන්නම්. මෙතන ළමයි 50 වර්ගමූලයේ ගත්තොත් 7.0යි ගාණක් එන්නේ. මම ඕන 7.1යි වගේ දාන්නම් උත්තරේ. නේද? 50 වර්ගමූලය නිකන් ඕන කැල් එකෙත් ගහලා බලන්න 7.07යි වගේ ගාණක් එන්නේ. අපි දශම ස්ථාන එකකට ලිව්වොත් ඕනනම් වටේලා 7.1ක් වගේ තමයි එන්නේ. හොඳයි මෙන්න ළමයි සම චතුරස්‍රයේ පැත්තක දිග සෙන්ටිමීටර 7.1ක් වගේ එන්නේ. හොඳයි හරි. දැන් ඊට පස්සේ එන්න ළමයි අංක 2 ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය අගා ඍජු කෝණාශ්‍රයක් අඳින්න. ඍජු කෝණාශ්‍රයක් අඳින්න. මෙයා සමාන්තරාශ්‍රයක් වෙනවා. හරි සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ ටික තියෙනවා. ඊට අමතරව මෙයාගේ අපි දන්නවා සියලුම කෝණ ඍජු කෝණනේ. මෙයාගේ එතකොට අපි දන්නවා සම්මුඛ පාද කොහොමත් දිගෙන් සමානයිනේ. ඒවා සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ කොහොමද තියෙනවනේ. හරි. දැන් මෙයාගේ ළමයි විශේෂ ලක්ෂණ මොනවද? ටක් ගාලා. විශේෂ ලක්ෂණ ඉක්මනට දාන්න අංක 2 අඳින්න. විශේෂ ලක්ෂණ. හරි. ඔව්. සමාන්තරාශ්‍රයක තියෙන සීලම ලක්ෂණ තියෙනවා. විශේෂ ලක්ෂණ ලියන්න තරුවක් දාලා. මොකද්ද? ලියන්න. සියලුම කෝණ ඍජු කෝණ වේ. ලියන්න පළවෙනි එක තරුවක් දාලා යටින්. සියලුම කෝණ ඍජු කෝණ වේ. හරි. මම මෙයාගේ විකර්ණ දෙක අඳිනවා. අඳින්න. විකර්ණ දෙක අඳින්න. එම්දද? ඔව්. විකර්ණ දෙක ඇඳලා මේ විකර්ණ දෙකේ දිග මයින්න පටක් ගාලා අඩුලෙන් විකර්ණ දෙක ඇඳලා හරි විකර්ණ දෙකේ දිග මයින්න අඩි රූලෙන් ඔව් ඉක්මන් කරන්න හරිද විකර්ණ දෙකේ දිග මයින්න මට කියන්න විකර්ණ දෙකේ දිග මොකද වෙන්නේ ඍජු කෝණාශ්‍රයක විකර්ණ දෙකේ දිග මනද ඔව් සමානයි හොඳයි කියන්න අංක ඊළඟ එක මේ කරුවක් දාලා විකර්ණ දෙක දිගින් සමාන වේ විකර්ණ දෙක දිගින් සමාන වේ පසිදු හරිනේ ලියන්න
හරි ලිව්වද ඉවරයිනේ හොඳයි ඍජු කෝණාශ්‍රයයක තියෙන විශේෂ ලක්ෂණ මම පොඩ්ඩක් අහනවා තව ප්‍රශ්නයක් ආලම දැන් මේකේ හරි විකර්ණ දෙක දිගින් සමානයිනේ එතකොට විකර්ණ දෙක දිගින් සමානයි නේ ඔව් මම අහනවා මේකේ මෙන්න මේ කොටස් වල දිගවල මොකද හිතෙන්නේ මේ දිගයි මේ දිගයි මේ දිගයි මේ දිගයි මොකද වෙන්නේ එතකොට ඈ දැන් විකර්ණ සමච්ඡේදනය වෙනවානේ මේ දිගට මේ දිග සමානයි මේ දිගට මේ දිග සමානයිනේ ඊට අමතරව විකර්ණ දෙකේ දිගවල් සමාන වුණාමත් මේ කෑලි හතරෙම දිගවල් සමාන වෙනවානේ එහෙම දාගන්න සමාන වෙනවා මේ දිගට මේ දිගයි මේ දිගට මේ දිගයි මැල්ල බලන්න සමානයි මේකේ ළමයි මෙතන අංශක 45 45 එනවද ඈ කොන මානෙන් මැල්ල බලන්න 45 45 දෙන්නේ නෑ 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 හරි එක කෝණයක් ලොකුයි එක කෝණයක් පොඩිනේ එහෙම වෙන්නේ නෑ මෙතන ළමයි ලම්බක වෙනවද මෙතන ලම්බක වෙනවද කොන මානෙන් ඕනනම් බලන්න ලම්බක වෙන්නේ නෑ 45 45 වෙන්නෙත් නෑ එකක් ටිකක් ලොකු කෝණයක් එකක් චූටි කෝණයක් එන්නේ නේ 45ට වඩා වැඩි 45ට වඩා අඩුයි හරි එහෙම වෙන්නේ ඍජු කෝණාශ්‍රය හොඳයි අංක 3 නේ ඔව් රොම්බසය අන්තිම එක රොම්බසය රොම්බසය හරි දැන් රොම්බසේ ළමයි අපි දන්නවා මේ සමචතුරාශ්‍රය දෙපැත්තෙන් ඔහම තල්ලු කරාම පොඩ්ඩක් මේක ඇද වෙලා එන චතුරාශ්‍රය රොම්බසේනේ හරි රොම්බසේ ගත්තොත් ඔයගොල්ලෝ මතකයි මෙන්න රොම්බසේ පාද හතරම දිගින් සමානයි යන්න සම්මුඛ පාද කොමත් සමාන්තරයි සමාන්තරාශ්‍රයක් නේ රොම්බසේ කියන්නේ හරිනේ රොම්බසේ ඉක්මන් කරන්න රොම්බසේ ගත්තොත් සමාන්තරාශ්‍රයක තියෙන සීලම ලක්ෂණ තියෙනවා සමාන්තරාශ්‍රයක් වෙන නිසා ඊට අමතරව ළමයි මෙයාගේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද ලියන්න සියලුම පාද දිගින් සමානයි මෙයාගේ විකර්ණ දෙක අනින් ඩක් ගන්න විකර්ණ දෙක ඇඳහම ඕගොල්ලන්ට තව වැදගත් දෙයක් පේනවා බලන්න රොම්බසේගේ විකර්ණ දෙක බලන්න මොකද වෙන්නේ කියලා හරිද කියන්න පළවෙනි එක මෙතන තරුවක් දාලා ඇඳලා සියලුම පාද දෙකින් සමානයි රොම්බසයක තියෙන විශේෂ ලක්ෂණ සියලුම පාද දෙකින් සමානයි මෙයාගේ ඍජු කෝණ නැහැ මේ නේද කෝණ ඍජු කෝණ වෙන්නේ නැහැ නේ හරිනේ ඔව් තව මොනවද තියෙන ලක්ෂණ විකර්ණ දෙක දිගින් සමානද නැහැ මේ විකර්ණයේ දිග අඩුයි මේ විකර්ණයේ දිග වැඩිනේ හරිනේ විකර්ණ දිගින් සමාන නැහැ ඍජු කෝණත් නැහැ කෝණ හැබැයි පාද හතරම දිගින් සමානයි සියලුම පාද දිගින් සමානයි හරි තව මොනවද තියෙන්නේ ඔව් මේකේ ළමයි බලන්න මේ විකර්ණ දෙකක් අතර කෝණය බලන්න කීයද කියලා ටක් ගන්න කෝණමානය කියලා රොම්බසයක් හරියට වැන්දා නම් බැලුවේ කිව්වේ මේ කෝණය මේ කෝණය මේ කෝණය මේ කෝණය මොකද හිතෙන්නේ ඔව් ඔගේ ළමයි 90ක් වෙනවා හරියට දාගන්න විකර්ණ ලම්බව තමයි සමච්ඡේදනය වෙන්නේ හරි එතකොට අපි ගත්තොත් මේ විකර්ණේ මේ දිගට මේ දිග සමානයි විකර්ණ දෙක දිගින් සමාන නැති හින්දා මේකට මම ඉරි කැලේ තව හතරක් ගන්නවා මේ දිගට මේ දිග සමානයි හරි ඉක්මන් කරන්න හරිද තරුවක් දාලා ලියන්න හරි
පාද සියල්ලම ලියවනේ දිගින් සමානයි. පාද සියල්ලම දිගින් සමානයි. ඔව් විකර්ණ ඍජු කෝණීව එකිනෙක සමච්ඡේදනය වේ. කියන්න විකර්ණ ඍජු කෝණීව සමච්ඡේදනය වේ. විකර්ණ ඍජු කෝණීව සමච්ඡේදනය වේ. විකර්ණ ඍජු කෝණීව සමච්ඡේදනය වේ. ලියවද? විකර්ණ ඍජු කෝණීව සමච්ඡේදනය වේ. හරි. තව ළමයි මේකේ වැදගත් ලක්ෂණයක් තියෙනවා කාටද කියන්න පුළුවන්. තව විශේෂ ලක්ෂණයක් තියෙනවා. සමාන්තර ආශ්‍රයයක තියෙන ලක්ෂණ කොහොමද තියෙනවා මේකට? විශේෂ ලක්ෂණ තව මොනවද තියෙන්නේ? විකර්ණ ඍජු කෝණීව සමච්ඡේදනය වෙනවා. සීලූ පාද දිගින් සමානයි. තව එකක් තියෙනවා. මොකද්ද? මේකේ තමයි ඔන්න බලන්න මේ කෝණමානයක් කියලා මෙන්න මේ කෝණ විශාලත්වයයි මේ කෝණ විශාලත්වයයි බලන්න කෝණමානයක් තියලා ඔන්න. මොකද වෙන්නේ? සමානයි. මේ කෝණ විශාලත්වයේ x නම් මේ කෝණ විශාලත්වයක් ළමයි 45 45 වෙන්නේ නැහැ. x වෙනවා. කියන්නේ මේක අංශක ළමයි හිතන්නකෝ 30ක් වුණොත් මේකත් 30ක් වෙනවා. 30යි 30යි. හරිද? ඔව් එතකොට මේ කෝණෙත් මෙතන සම්පූර්ණ කෝණේ 60යි නේද එතකොට? මේක 30ක් නම් මේක 30ක් වෙලා මේක 60ක් වෙනවා නම් මෙතන සම්පූර්ණ කෝණේ 60යි. එතකොට මේකෙත් ළමයි වෙන්නේ මේ ශීර්ෂ කෝණය සමච්ඡේදනය වෙනවා. මේකත් x මේකත් x. අතක තියාගන්න රොම්බසයක විකර්ණයකින් ශීර්ෂ කෝණය සමච්ඡේදනය කරනවා. රොම්බසයක විකර්ණයක් හැන්දාම ළමයි මේ සම්පූර්ණ ශීර්ෂ කෝණය සමාන කෝණ දෙකකට වෙන් කරනවා. ඒ වගේම මෙතනත් එහෙමයි. මේ කෝණ හිතන්නකෝ y කියලා ගත්තොත් මේ කෝණෙත් y වෙනවා. මෙතනත් එහෙමයි. ඒකත් y මේකත් y වෙනවා. දාගන්න. හරි. එක් එක් විකර්ණයෙන් ශීර්ෂ කෝණ සමච්ඡේදනය කරනවා. ශීර්ෂ කෝණ විකර්ණ මගින් සමච්ඡේදනය කරනවා. ලියන්න. එච්චරයි තියෙන්නේ. විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමාන කොටස් දෙකකට වෙන් කරනවා සමච්ඡේදනය කරනවා කියන්නේ ඒකයි. විකර්ණ මගින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය කරයි. හරි. දැන් ඔය ටික තමයි ළමයි මේ පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් ගණන් හදමු. එතකොට ඉවරයි. ඉක්මන් කරන්න. මොකේද? රෙක්ටැන්ගල් එකේ එහෙම වෙන්නේ නැහැ. ඉතින් රෙක්ටැන්ගල් එකක් ඇඳලා මම කිව්වේ ඒකනේ කෝණමානෙන් අයින්න කියලා කියන්නේ ඒකනේ. අර රෙක්ටැන්ගල් එකේ ඕගොල්ලන්ට බැලුවේ ඇයි කෝණමාන කියලා. දැන් මේ කෝණේ ළමයි වෙන්නාම හිතන්නකෝ අංශක 60ක් කියලා එනවනම් මේ කෝණේ වෙන්නාම එන්නේ 30යි. පැහැදිලිද? මේක 60ක් આવොත් මේක 30යි එන්නේ. හරිද? හරි මේක එතකොට 30ක් වෙලා මේක 60ක් වෙනවා. ඔන්න ඔහොමයි එන්නේ එතකොට. හරි. සමාන වෙන්නේ නැහැ. ඕනම ඍජු කෝණයක් ඇඳලා අපි විකර්ණයක් ඇඳහම මේ කෝණ දෙක සමාන වෙන්නේ නැහැ. එකක් ලොකුයි එකක් පොඩි. මේ කෝණ දෙක එකතුව මේකේ 90ක් වෙනවා. ඍජු කෝණයක් නිමුල්ල රොම්බසයක ළමයි හරියටම රොම්බසයක් ඇඳහම ඒකේ විකර්ණයක් ඇඳහම මේ ශීර්ෂ කෝණය සමාන කෝණ දෙකකට හරියටම වෙන් කරනවා. කෝණමානයෙන් අපිට මෙන්න හැකි මේක බලන්න. රොම්බසයක් හරියටම ඇඳලා කෝණ දෙක බලන්න මැල්ලා මෙහෙම විකර්ණය සමානයි. රෙක්ටැන්ගල් එකක කියන්නේ ඍජු කෝණාශ්‍රයක එහෙම වෙන්නේ නැහැ. සමචතුරාශ්‍රයක කොහොමත් එහෙම වෙනවා. සමානව බෙදෙනවා. මේක තමයි එහෙම වෙන්නේ නැත්තේ. හොඳයි. හරි. ඔන්න ඔය ලක්ෂණ චුට්ටක් මතක තියාගන්න වෙනවා. හරි. දැන් අපි ළමයි ගණන් වලට එමු. ටියුට් එකේ ගණන් වලට. හරි. සමාන්තරාශ්‍ර දෙක සම්බන්ධ ගැටලු. හොඳයි. ඉක්මන් කරන්න. හරිද? හරි. ටියුට් එකේ ළමයි ඉක්මනට කරලා ගන්න.
ප්‍රශ්නාංක 1 ටියුට් එකේ ප්‍රශ්නාංක 1 හරි දැන් අපි ළමයි ගණන් ටික හදලා පාඩම අවසන් කරමු ඉක්මන් කරන්න දාන්න ටියුට් එකේ පළවෙනි ගාන. හරි මම පොඩ ගාන කියවන්න අහගන්න. ABC ත්‍රිකෝණයේ BC පාදයේ මධ්‍ය ලක්ෂය කැපිටල් T වේ. ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ BC පාදයේ මැද ලක්ෂ්‍ය කැපිටල් T කියලා අපි ලකුණු කරගන්න ඕනේ ඇඳලා. AB ට සමාන්තරව C හරහා ඇඳි රේඛාවට දික් කළ AT රේඛාව කැපිටල් D හිදී හමු වේ. අපිට කියනවා AB DC සමාන්තරාශ්‍රයක් බව සාධනය කරන්න. දැන් ওই ගාන කියවල ළමයි රූප සටහන ඇඳ ගන්න ඕනේ මේ ජ්‍යාමිතිය ප්‍රශ්න කරද්දි වැදගත්. සමහර ගණන් වල රූපේ දෙනවා. සමහර ගණන් වල රූපේ දෙන්නේ නැහැ අපි අඳින්න ඕනේ. මොකද බලන්න අඳින විදිය ABC ත්‍රිකෝණ ඉස්සෙල්ලා ඇඳ ගන්න මෙන්න. මෙන්න ළමයි ABC ත්‍රිකෝණය. හරිද? A B C හරි මාත් එක්ක මානිමු පටන් ගන්න ABC ත්‍රිකෝණයේ BC පාදයේ මධ්‍ය ලක්ෂය T කියලා ලකුණු කරගන්න මේකේ හරි මැද මෙන්න T හරි මෙතන දාගන්න T කියලා. එතකොට මේ දිගට මේ දිග සමානයි. හරි ගාලා පටන් ගන්න ප්‍රශ්නාංක 1 ABC ත්‍රිකෝණයේ BC පාදයේ මධ්‍ය ලක්ෂය T ලු. ඊට පස්සේ මෙහෙම කියනවා AB ට සමාන්තරව මේ AB ට සමාන්තරව අන්න. ඒ කියන්නේ මෙන්න මේ AB රේඛාවට සමාන්තරව C හරහා C ලක්ෂය හරහා C ලක්ෂය හරහා ඇඳි රේඛාව. දැන් AB රේඛාවට සමාන්තර රේඛාවක් ඇඳ ගන්න C ලක්ෂය හරහා. වෙන්න AB රේඛාවට සමාන්තර රේඛාවක් අඳින්න C ලක්ෂය හරහා යන. C ලක්ෂය හරහා යන. ඇඳද? සමාන්තරයි ඈ. AB රේඛාවට සමාන්තරව C ලක්ෂය හරහා යන රේඛාවක් අඳින්න ඕන. හරි නේද? හරි. එමය කියන්නේ AB ට සමාන්තරව AB රේඛාවට සමාන්තරව මෙයාට සමාන්තරව C ලක්ෂය හරහා ඇඳි රේඛාවට දික් කළ AT රේඛාව අන්න AT රේඛාව ඇඳලා AT යා කරන්න ඔන්න AT රේඛාව දික් කරන්න අන්න දික් කළ AT රේඛාව දික් කරාම අන්න හම්බ වෙනවලු මේ සමාන්තරව ඇඳ රේඛාව කොතනද ඈ ඔව් කැපිටල් D ලක්ෂයේදී හම්බ වෙනවලු මෙන්න මේක තමයි D රූපය ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ ගාන කියුණා AB රේඛාවට සමාන්තරව C හරහා ඇඳි රේඛාවට දික් කළ AT රේඛාව D හිදී හමු වේ ඔන්න ඔක තමයි ගානේ දත්ත වලට දීලා තියෙන්නේ ඔන්න රූප සටහන මුලින්ම අඳින්න ඕනේ මේකට ලකුණු හම්බ වෙනවා ළමයි සාධනය කරන ගානේ රූපේ දුන්නොත් රූපය අපි අඳ ගන්න ඕනේ ගාන හදද්දී රූපයට ලකුණු දෙන්නේ නැහැ නේද එතකොට හැබැයි රූපේ දෙන්නේ නැතුව අපිට මේ ගාන දීලා රූපේ අඳින්න වෙනවානේ එතකොට මේකට ලකුණු හම්බ වෙනවා විභාගෙදී මේක හරියට ඇඳුම් ලකුණු හම්බ වෙනවා රූපෙට D හිදී හමු වේ පැහැදිලිද ඇඳ විදිය හොඳයි හරිනේ දැන් ඔන්න අපිට ළමයි කියනවා ගානේ මොකද්ද දැන් මේ තත්ත අනුව ABDC චතුරාශ්‍රයකෝ
AB BC අන්න. එහෙනම් පොඩ්ඩක් අපි මේකේ පොඩ්ඩක් මෙන්න මේ BD ත්‍යා කරගමු. හරි BD යා කරගන්න. නිර්මාණයක් කියන්නේ එහෙම අවශ්‍ය නැහැ. ඉතින් මේක BD යා කරන්න. දැන් හරිනේ AB BC මෙන්න. අපිට ළමයි දැන් කියනවා මෙන්න මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න කියලා. දැන් අපි ඉගෙන ගත්තා ගිය සතියේ චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න කිව්වොත් නේ ඊට අදාළ අපි ඉගෙන ගත්තා ක්‍රමයන් හතරක්. එක්ක චතුරාශ්‍රය සම්මුඛ පාද දිගින් සමාන වෙන්න ඕනේ. දැන් එහෙම මේකේ තියෙනවද බලන්න. චතුරාශ්‍රය සම්මුඛ පාද මෙයාට මෙයා සමානයි නෑ. මෙයාට මෙයා සමානයි කියලා අපිට නෑ. ඒකෙන් අපිට කියන්න බෑ. මොකද එහෙම එකක් අපිට මේකේ නෑ දත්ත වලට. මේ දිගට මේ දිග සමානයි මේ දිගට මේ දිග සමානයි කියලා තිබ්බනම් ඔන්න ටක් ගාලා කිව්ව හැකි නේද? මේක සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා. ඒක හරියන්නේ නෑ. චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන නම් සමාන්තරාශ්‍රයක් වෙනවනේ. මේකෙත් එහෙම නෑ නේද? මේ කෝණෙට අපිට මේ කෝණේ සමානයි කියලා දීලා නෑ. මේකට මේක සමානයි කියලා දීලා නෑ. ඒක පාවිච්චි කරන්නත් බෑ. ඊට පස්සේ චතුරාශ්‍රයක විකර්ණ සමච්ඡේදනය වෙනවා නම් මේ දිගට මේ දිග අන්නමයි මේ දිගට මේ දිග සමානයි. හැබැයි මේ දිග සමානයි කියලාත් නෑ. අන්න එතන පොඩි කේස් එකක් තියෙනවා. මේ දිගටත් මේ දිග සමාන වුණොත් විකර්ණ සමච්ඡේදනය වෙලා තියෙනවා නම් මේක අන්න දැන් කිව්ව හැකි සමාන්තරාශ්‍රයක් කියලා. ඊට පස්සේ මේ චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගලක් දිගිනුත් සමාන වෙලා සමාන්තරත් වෙනවා. අන්න එහෙනම් මේක සමාන්තරාශ්‍රයක් කියලා කිව්ව හැකි. හැබැයි දැන් මේ දෙක සමාන්තර වෙනවා දිගින් සමානයි කියලා දීලා නැහැ. දැක්කද? ඔව්. දැන් අපිට එකපාරට ළමයි මේක සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා කියන්න බෑ. අර අවස්ථා හතරෙන් එකක්වත් හරියට පේන්නේ නැහැ මේකේ. මම කියන එක තේරෙනවද? මේ චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා මේක දිහා බලලා එකපාරට දැන් කියන්න බෑ අපිට. අපි මොකක් හරි දෙයක් අර අවස්ථා හතරෙන් හොයාගන්න ඕනේ. අර අවස්ථා හතරෙන් මොකක් හරි එකක් හොයාගන්න ඕනේ. ඔව් දැන් සම්මුඛ පාද යුගලයක් දිගින් සමානත් වෙලා සමාන්තරත් වුණොත් හරි. සමාන්තර නම් තියනවා දිගින් සමානයි කියලා නෑ. අපිට මේ පාදෙට මේ පාදෙ දිග සමානයි කියලා හොයාගන්න පුළුවන් නම් වැඩේ හරිනේ. ඔව් දැන් එහෙම අපි මොකක් හරි හොයාගන්න ඕනේ. අපිට දත්ත වලට මේ දිගට මේ දිග සමානයි කියලා තියෙනවා. මේ විකර්ණේ මේ දිගයි සමානයි කියලාත් නෑ. ඒක හොයාගත්තා නම් ඒත් හරි. පොඩ්ඩක් කල්පනා කරලා කියන්න අපි මොන වගේ දෙයක් කරොත් අපිට මොකක් හරි දෙයක් හොයාගන්න පුළුවන් වෙනවා. මොන වගේ දෙයක්ද කරන්න වෙන්නේ? හොඳට හිතලා බලලා කියන්න. මේ දිගයි සමානයි කියලා හොයාගත්තා නම් ඒත් හරි. එතකොට අපිට අර හතරවෙනි අවස්ථාව පාවිච්චි කරලා මේක සමාන්තරාශ්‍රයක් කිව්වේ හැටි. එහෙම නැත්නම් මේ දිග සමානයි කියලා අපි හොයාගත්තොත් අපිට අර විකර්ණ සමච්ඡේදනය වෙන හින්දා මෙයා සමාන්තරාශ්‍රයක් කියලා කිව්වේ හැකි. ඔව්. මේ මොකක් හරි හොයාගන්න ළමයි අපි කිසියම් වැඩක් කරන්න ඕනේ මුලින්ම. මොකද්ද කරන්න වෙන්නේ? දැන් මේ දිග සමානයි කියලා පෙන්වන්න නම් අපිට පුළුවන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්න ගන්න. පුළුවන්ද බලන්නකෝ මේ. ගොඩක් ගණන් වල ළමයි ඔය සාධනය කරන ගණන් වල අංග සම කරලා තමයි පටන් ගන්න තියෙන්නේ ගානේ. මේ ත්‍රිකෝණයයි මේ දත්ත අණුව අංග සමයි කියලා පෙන්වන්න පුළුවන්ද? එහෙම පුළුවන් නම් වැඩේ හරි. ළමයි මේ දෙක අංග සමයි කියලා පෙන්න ගත්තොත් ඉතිරි අනුරූපාංග සමාන වෙනවනේ. ඒකෝට මේ දෙකට මේ දෙක සමානයි. ඊට පස්සේ කිව්ව හැකි මේ අපිට අර ඊ සතිය අපි කිව්ව අවස්ථා හතරක් ඒකෙන් ගැලපෙන අවස්ථාව දාලා මෙයා සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා. අපි එහෙනම් ළමයි ඉස්සෙල්ලාම පටන් ගමු. මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියලා පෙන්නමු. අර කියන්නේ වෙනවද? අංග සම. අංග තුනක් තියෙනවද සමානයි? මේකේ මේ ත්‍රිකෝණේ මේ දිගට මේ ත්‍රිකෝණේ මේ දිග සමානයි. හරි. එකයි. මේ කෝණයට මේ කෝණේ සමානයි ප්‍රතිමුඛ කෝණ දෙකයි. තව ඔව්. තව උනක් තියෙනවා. මේ රේඛාව සමාන්තර නිසා මේ ඉසෙට් අකුරක් මෙන්න. ඉසෙට් අකුරක් ගත්තොත් මේ කෝණයයි ඒකාන්තරයි සමානයි. මේ ත්‍රිකෝණේ මේ කෝණයට මේ ත්‍රිකෝණේ මේ කෝණේ සමානයි. හරි. අංග තුනක් තියෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. අංග සමයි දැන් පෙන්වන්නේ අංග සමයි කියලා ලියන්න ඕනේ. අංග සමයි කියලා හරි. අංග සම ත්‍රිකෝණ වල ඉතිරි අනුරූපාංග සමාන නිසා මට කියන්න මේ දිගට මේ දිග සමාන වෙනවා. මේ ත්‍රිකෝණේ මේ දිගට මේ ත්‍රිකෝණේ මේ දිග සමාන වෙනවා.
එහෙනම් දැන් අපිට කිව්වේ ඇයි මේ චතුරස්‍රයේ මේ විකර්ණයයි මේ විකර්ණයයි මේ සමච්ඡේදනය වෙලා. ඇයි මේ දිගට මේ දිග සමානයි මේ දිගට මේ දිග සමානයි. මේක කොහොමද ගත්තේ මේ දිගට මේ දිග සමානයි කියලා මම ගත්තේ අංග සමත්‍රිකෝණ වල අනුරූපාංග වලින්. දැන් චතුරස්‍රයක විකර්ණ සමච්ඡේදනය වෙලා තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම මොකක් වෙනවද? සමාන්තරාශ්‍රයක් වෙනවා. අපි ගිය සතිය ඉගෙන ගත්තා. එහෙමත් නැත්නම් අංග සම කරාට පස්සේ මේ පාදේ සමානයිනේ. මේ ත්‍රිකෝණේ මේ පාදෙ දිගයි මේ ත්‍රිකෝණේ මේ පාද දිගයි සමානයි. ඊට පස්සේ ඕනනම් එහෙමත් අරන් කිව්වේ ඇයි එහෙමත් ඕනනම් ගත්තොත් මේ චතුරස්‍රේ සම්මුඛ පාද යුගලයක් දිගින් සමානත් වෙනවා සමාන්තරත් වෙන හින්දා මොකද වෙන්නේ? සමාන්තරාශ්‍රයක් වෙනවා. ඒකෙන් කියන්නත් පුළුවන්. ක්‍රම දෙකටම හැදුවේ හැකියි. හරි. කොහොම මොන ක්‍රමයකට හදන්නත් ළමයි මුලින් මොකක් කරන්න වෙනවද? ඒ ක්‍රම දෙකටම හැදුවේ හැකියි අන්තිමට. මේ මොන ක්‍රමයකට හදන්නත් මුලින්ම මොකද්ද කරන්න වෙන්නේ? මේ ත්‍රිකෝණ දෙක අංග සම කරලා පෙන්නන්න ඕනේ. පටන් ගන්න. හරි. කියන්නේ ATB ත්‍රිකෝණය හා ATB ත්‍රිකෝණය හා CTB ත්‍රිකෝණය. CTD නේ CT ත්‍රිකෝණ වල. කියන්නේ ATB හා CTD ත්‍රිකෝණ වල. කියන්නේ මේ ත්‍රිකෝණේ ඒවා මුලින් ලියන්න. BT දිග සමානයි මේකේ CT නේ. BT සමානයි CT. මේ ත්‍රිකෝණේ මේ දිගයි මේක සමානයිනේ. D යට. මේ ත්‍රිකෝණේ මේ දිගයි මේ ත්‍රිකෝණේ මේ පාද දිගයි සමානයි. තව මොකද අහන්නේ? මේ ත්‍රිකෝණයයිද? මේකයි අංග සම කරලා පෙන්නන්න කියොත්ද? මට කියන්නේ මේකයි අංග සමයි කියලා පෙන්නන්න අංග 3ක් තියෙනවද? ඒ කියන්නේ කහනා මේ ත්‍රිකෝණයයි අංග සම කරලා ගාන හදන්න බැයිද කියලා. පුළුවන්ද? අංග සමයි කියලා පෙන්නන්න අංග 3ක් තියෙන්න බෑ සමාන වුණ බලන්න. දැන් මේ ත්‍රිකෝණයයි ගත්තොත් මේ පාදේ හරි අහු වෙනවා. එකයි මේ කෝණේ හරි ප්‍රතිමුඛයි. තව අංගයක් තියෙනවද? තව අංගයක් තව එකක් ඕනේ. මේකේ සමාන අංග තව එකක් නෑ. එදිනම මේ රේඛා දෙක සමාන්තරයි කියලා දීලා නෑ. මේ කෝණෙට මේ කෝණේ සමානයි කියලා ගන්න බෑනේ එතකොට. නේද? මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා අපිට පෙන්වන්න බෑ. මේකේ දත්ත එහෙම ප්‍රමාණවත් නෑ. මේකයි තමයි ගන්න වෙන්නේ. හරි. මේ ත්‍රිකෝණේ මේ දිගයි හරි. ඊට පස්සේ මේ කෝණේ ATB කෝණේ කියන්නේ සමානයි මේ ත්‍රිකෝණේ CTD කෝණේ. මේක තමයි ප්‍රතිමුඛ කෝණ. හරි. ඊට පස්සේ ආයේ මේ ත්‍රිකෝණේ මෙන්න මේ කෝණේ. මේ ත්‍රිකෝණ නම් මේ කෝණේ ඒකාන්තර. මේ දෙක සමාන්තරන රේඛා දෙක මේ කෝණේ මොකද? ආවාන්නේ ලොකු ත්‍රිකෝණේද? ACD. මේ ත්‍රිකෝණේ. ඔව් මේක ගත්තොත් මේකයි යහන්නේ. මේකයි අංග සම කරන්න ගියොත්ද? එතකොට දැන් කො අංග 3ක් නෑ නේද එතකොට? මේක පොදු පාදේ හරි. මේ කෝණේ හරි දෙකයි එච්චරයි තියෙන්නේ. අංග දෙකක් විතරයිනේ 3ක් නෑ. හරි මේ රේඛා දෙක සමාන්තරයි කියලා දීලා නෑනේ. ගන්න බෑ එතකොට. අංග 3ක් තියෙන්න ඕනේ. ඒ හරියන්නේ නෑ. ප්‍රමාණවත් මදි. මේ දෙක තමයි ගන්න වෙන්නේ. හොඳයි. ඊට පස්සේ ළමයි මේ කෝණේ සහ මේ කෝණේ ඒකාන්තර කෝණ ලියන්නේ මේකට අක්කාලා මොකද්ද? BAT කෝණේ මේකේ සමානයි මේකේ
CDT කෝණය ඒකාන්තර කෝණ ඒකාන්තර කෝණ එම නිසා දැන් ලිව්ව හැකි ATB ත්‍රිකෝණය හා CTD ත්‍රිකෝණය අංග සම වෙනවා අවස්ථාව කෝණ දෙකයි පාදයයි කෝකෝපා නේ කෝකෝපා හොඳයි හරි දැන් උත්තරේ ළමයි ලියන්න බලන්න හරි හොඳයි දැන් මෙතනින් පස්සේ ළමයි ලියන්න දැන් අපිට ලියුව හැකි යන අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූපාංග සමාන නිසා යන අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූපාංග සමාන නිසා අපිට මේක මෙතනින් පස්සේ ළමයි ක්‍රම දෙකකට හැදුව හැකි ඕනනම් දැන් කාට හරි මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියන්නේ සෑම අතින්ම සර්ව සමයි කියන එකනේ නේ ඔව් හරි ඉතිරි අනුරූපාංග සමාන නිසා එහෙනව නේද හරි ඕනනම් දැන් කාට හරි මේ ත්‍රිකෝණේ මේ දිගට මේ ත්‍රිකෝණේ මේ දිග සමානයි කියලා ගාන හදන්නත් පුළුවන් එහෙම හදන්නත් පුළුවන් නැත්නම් මේ ත්‍රිකෝණේ මේ දිගට මේ ත්‍රිකෝණේ මේ දිගත් සමාන වෙන හින්දා එහෙම අරන් හදන්නත් පුළුවන් කැමති විදිහකට හොඳයි මම ඕනනම් මේ දිගට මේ දිග සමානයි කියලා අරගෙන ලියන්න AB දිග සමානයි CD හරිනේ දැන් එහෙනවද ළමයි හැමෝටම හරි එහෙනම් හොඳයි දැන් කාට හරි ළමයි දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්නුවානේ දැන් ඔතනින් පස්සේ අපිට අංග සම ත්‍රිකෝණවල ඉතිරි අංග සමාන වෙන හින්දා මම ලියනවා මේ ත්‍රිකෝණේ මේ දිගට මේ ත්‍රිකෝණේ මේ දිග සමානයි හරි ඉතින් අපි හොයාගෙන තියෙනවා ළමයි මේ චතුරාශ්‍රයේ දැන් අපේ ඉලක්කය මෙන්න මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න තියෙන්නේ ගානේ නේ ඔව් දැන් මේ චතුරාශ්‍රයේ අපි හොයාගෙන තියෙනවා සම්මුඛ පාද යුගලයක් සමාන්තර වෙනවා දත්තේ දීලා තිබ්බා සහ දිගිනුත් සමාන වෙනවා කියලා හොයාගෙන තියෙනවා නේ ඔව් දැන් ලියන්න උතනින් පස්සේ එම නිසා ලියන්න AB DC චතුරාශ්‍රයේ
ABDC චතුරස්‍රයේ දැලියන කියන ABDC චතුරස්‍රයේ කරන්ට් එක කියන්නේ නේද? කරන්ට් එක දැන් වෙයිද කියන්න නම් බෑ. ABDC චතුරස්‍රයේ ටකල් ලියන්න AB සමාන්තරයි මේ පාදේ සමාන්තරයි මේ පාදෙට CD. ඒ වගේම AB සමානයි CD. දිගත් සමාන වෙනවා මේ දෙක සමාන්තරත් වෙනවා. එම නිසා මොකද වෙන්නේ ළමයි? එම නිසා සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා ලියන්න. හරි පුතාලා කරන්ට් එක ගියා දැන් තව විනාඩි දෙකකින් විතර මේක ඕෆ් වෙනවා ඈ. ටකල් මේක හදා ගන්න. දැන් උතනින් පස්සේ ළමයි ලියන්න මේ එම නිසා මොකක් වෙනවද? ABDC චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක් වෙනවා. හේතුව මොකද්ද? හේතුව ලියන්න ඕනේ. චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගලයක් දිගිනුත් සමාන වෙනවා සමාන්තරත් වෙන නිසා. අපි දන්නවා ඒක සමාන්තරාශ්‍රයක් එතකොට වෙනවා කියලා. හොඳයි. හරි. ඉක්මන් කරන්න. හරි පුතා කරන්ට් එක ගියා ක්ලාස් එක මෙතනින් දැන් අවසන් කරන්න වෙනවා. මේ මොකද කරන්ට් එක ගියාට පස්සේ මෙතන පේන්නේත් නැහැ අනික මේ කැමරාව ඔෆ් වෙනවා තව විනාඩි 2කින් 3කින්. හරි. ක්ලාස් එක අපි පොඩ්ඩක් අවසන් කරමු ළමයි. දැන් මේකේ ඔයගොල්ලෝ මේ ගණන් ටික චුට්ටක් හදාන්න try කරන්න. අපි ලබන සතියේ එතකොට මම තව ගානක් දෙකක් එහෙමත් හදන්නම්. හදලා කුලක පාඩම් පටන් ගමු. හරිනේ? හරි. හොඳයි. හරි එහෙනම් මෙතනින් අවසන් කරමු. ලබන සතියේ මේකේ තව ගණන් දෙකක් විතර හදලා ඔයගොල්ලෝ පුළුවන් තරමක් ඔය ටියුට් එකේ ගණන් ටික හදන්න. ඊට පස්සේ මම ලබන සතියේ ගණන් දෙක තුනක් හදන්න. හදලා කුලක පාඩම් පටන් ගන්නවා. හොඳයි එහෙනම් අපි අවසන් කරමු. ලබන සතියේ ක්ලාස් එකෙන් හම්බ වෙමු ඈ.